නැවතත් එකතු වෙන්න සඳුදා පියුම්වෙලත් එක්ක. නිරෝගීකම කියන්නේ අපි හැමෝටම ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ බවට පත් වෙන්නේ. ක්‍රියාශීලී ජව සම්පන්න නිරෝගී දීපයතක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි අද දවසේදී ජින්සොමින් පිළිබඳ ඔබ දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නේ හැඩරුව විශේෂාංකයෙන්. සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන්න තියෙන හොඳම නිෂ්පාදනය තමයි ජින්සොමින් කියලා කියන්නේ. අද දවසේදීත් සූදානම් වෙනවා ලෝපුරා මිලියන ගණනකගේ විශ්වාසය දිනු නියම කොරියන් ෆැනක්ස් ජින්සෙන් නඩංගු ශ්‍රී ලංකාවේ ප්‍රථම හා ප්‍රමුඛ නිෂ්පාදනය ජින්සොමින් පිළිබඳව ඔබ දැනුවත් කරන්න. අද දවසේදී සුපුරුදු ලෙසම අපි සූදානම්ින් ඉන්නවා. දියවැඩියාව කියන රෝගී තත්ත්වයෙන් මිදෙන්න නම් ඔබ මොනවද කර යුත්තේ සහ කොහොමද දියවැඩියාව සම්බන්ධ වෙන්නේ කියන වගේ තමයි අපි විශේෂයෙන්ම කතා කරන්න සූදානම් ඉන්නේ. අද දවසේ කතා කරන මේ සියලුම කරුණු කාරණාවල නියම කොරියන් ෆැනක්ස් ජින්සෙන් නඩංගු ජින්සොමින් පිළිබඳව කියලත් මුලින්ම මතක් කරන්නත් ඕන. ජින්සොමින් පිළිබඳව ඔබ දැනුවත් කරන්න අද දවසේදී අපත් සමග එකතු වෙනවා ආචාර්ය වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන වෛද්‍යතුමන්. ආයිබන් වෛද්‍යතුමනි සුබ දැසනක්. ආයිබන් සුබ දැසනක්. වෛද්‍යතුමනි දැන් අද කාන්තාව ගොඩක් වෙලාවට අපිත් එක්ක පියුම් වෙලත් එක්ක එකතු වෙනවා විශේෂයෙන්ම මේ වෙනුවෙන් කැමැත්තෙන් ඉන්නවා. දැන් කාන්තා පිරිමි කිසිම ભેදයක් තොරව අපි දියවැඩියාව කියන රෝගී ලක්ෂණ සහ රෝගිය පිළිබඳ අපි අහනවා දකිනවා. විශේෂයෙන්ම අර බෝ නොවන රෝග අතර ඉහළින්ම තියෙනවා දියවැඩියා රෝගිය සහ වයස් ભેදයකුත් තොරවයි දැන් දියවැඩියා රෝගියට. ඉතින් කාන්තා ඔබ බොහෝ වෙලාවට අපිත් එක්ක එකතු වෙන නිසාම අපි මුලින්ම සාකච්ඡාව ආරම්භ කරන්න හිතුවා මේ කාන්තාව සහ දියවැඩියාව. වෛද්‍යතුමනි අපි මේ පිළිබඳව කතා කරමු. කොහොමද කාන්තාව සහ දියවැඩියාව කියන්නේ මොකක්ද? මේ දෙක එකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරා කාන්තාවට විතරක් නෙමෙයි කියලා. නමුත් මේ කාන්තාව හා දියවැඩියාව කියන රෝගයත් අතර තියෙන මේ බැඳීම කොයි වගේද කියලා මුලින්ම අපි කතා කරලා අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඔව් දැන් මේ දියවැඩියා රෝගය කියන්නේ මේ ලිංග ભેදයකින් තොරව වයස් ભેදයකින් තොරව අලුත්ම සමීක්ෂණ වාර්තාවලින් පෙන්වන කරන පරිදි සහ ಜಾති කුල මල ආගම් ભેදයකින් තොරව හැදෙන්න පුළුවන් බරපතල ගණයේ බෝ නොවන රෝගයක්. ඒතකොට දැන් මේකේ රෝග ලක්ෂණ දිහා බලපුවාම සමාධි මුලින්ම අධික පිපාසය, අධික බඩගින්න, අධික වශයෙන් මූත්‍ර පිටවීම. දැන් අපේ සමාජයේ දිහා ගත්තහම සමාධි මේ තත්ත්ව තුන පිරිමියෙකුට හැදෙනවට වඩා අපේ සංස්කෘතියත් එක්ක බැඳීම හරහා ගත්තහම කාන්තාවකට මේක වැළඳුනොත් ඒක සමාජයේ බලනකොට වැඩිකමක් තියෙනවා වගේ මට තේරෙනවා. දැන් මට හැදිලා මම නිතර වතුර බොන එකයි, නිතරම කෑම කන්න එකයි, නිතරම මූත්‍ර පිට කරන එකයි. සමාධි මට හැදුනට වැඩි ඔබට හැදුනොත් ඔබ නිතර කෑම කන, නිතරම වතුර බොන සහ නිතරම මූත්‍ර කරන කාන්තාවක් නම් නිකන් අමුතු විදිහට පොඩි වෙනස්කමක් තේරෙනවා. ඉතින් මේක නිසා කාන්තාවට මේක හැදීමම නිසා යම්කිසි මානසික ආතති තත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා කාන්තාව පිරිමියෙකුට හැදුනට වඩා. ඊළඟට දැන් ඔබ හිතන්න අපි දුර බැහැරක යනවා. දුර බැහැරක යනකොට ඔබ දියවැඩියා රෝගියෙක් නම් කාන්තාවක් හැටියට අර රෝග ලක්ෂණ තුනෙන් එකක් මූත්‍ර කිරීම. ඒතර නිතර මූත්‍ර කිරීමට කොහේ හරි යනවා නම් කාන්තාවකට සිදු වෙනවා නම් ඒක පිරිමියෙකුට වඩා යම් ආකාරයක ගැටලු සහගත තත්වයක්. දැන් පිරිමියෙකුට නම් සමාධි ඔය කොහේ හරි යනකොට මේ පාරායිනේ ගහක් තිබ්බොත් හොඳටම ඇති. නමුත් කාන්තාවකට එහෙම බෑ. ඉතින් ඒක නිසා කාන්තාවකට දියවැඩියා රෝගය වැඩිම සාමාන්‍ය සමාජික වශයෙන් ගත්තහම ටිකක් අපහසුතාවයකට පත් වෙනවා. දැන් රෝග ලක්ෂණ මූලික වශයෙන් ওই රෝග ලක්ෂණ පහළ වීමත් එක්කම කාන්තාවකට දැන් සමහර විට දියවැඩියා රෝගීන්ගේ මේ මූත්‍ර ඒ කියන්නේ ප්‍රජනන ලිංගික ආශ්‍රිතව යම් අපහසුතා මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ආසාදන තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. පිරිමියෙකුගෙත් ඇති වෙනවා, කාන්තාවකෙත් ඇති වෙනවා. නමුත් කාන්තාවකට මේ දියවැඩියා රෝගය නිසා
යම් ආකාරයක ලිංගේන්ද්‍රයන්ගේ පවතින ආසාදන තත්ත්වයක් ඇති වුණොත් ඒක පිරිමියෙකුට වඩා යම් ආකාරයකින් ඒ ආසාදන තත්ත්වය වැඩිවීම සඳහා බලපානවා. එකක් තමයි මූත්‍ර මාර්ගයේ කෙටිවීම. අනිත් එක යෝනි මාර්ගයේ කෙටිවීම. ඒක නිසා මෙහි විස බීජ තත්ත්වය නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. එතකොට කැසිලි, දැවිලි මේ වගේ රෝග ලක්ෂණ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම දියවැඩියා රෝගයේ නිසා ඇති වෙන තත්ත්වයක්. මේක පිරිමියෙකුට වඩා කාන්තාවකට ඇතිවීම ටිකක් අපහසුතාවයකටපත් වෙනවා. ඊළඟට තමයි කාන්තාවකට දියවැඩියා රෝගය ඇතිවීම අපි මෙහෙම කියමු සමහර විට දියවැඩියා රෝගින්ට ඇති වෙනවා අපි මේකට කියනවා gestational diabetes mellitus කියලා. ඒ කියන්නේ ගර්භිණී සමයේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන්න ඉඩ තියෙනවා. බබා හම්බුනාට පස්සේ මේ තත්ත්වය මග ඇරෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක පර්සිස්ට් වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ගර්භිණී තත්ත්වයකදී මේ දියවැඩියා රෝගයේ ඒ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙච්චහම සාමාන්‍ය එහෙම ග්ලූකෝස් මට්ටම වැඩි වෙච්ච කාන්තාවකට වඩා බබා ගැන බඩේ ඉන්න බබා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. එතකොට යම් ඖෂධ වර්ග ඒ ගර්භිණී සමයේදී දියවැඩියා රෝගයේ මතුවීම නිසා ගැනීමේදී ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ඒක දරුවට බලපාන්න ඉඩ තියෙනවා. ඊළඟට තමයි ඒක සාමාන්‍ය ප්‍රසූතියකට වඩා සාමාන්‍ය ගර්භිණී කෙනෙකුට වඩා මේ සැලකිලිමත් විය යුතු වෛද්‍ය විද්‍යාත්මක කරුණක් වෙනවා. ඊළඟට තමයි කාන්තාවකට දැන් අපි කියමුකෝ බබා හම්බ වෙලා ඉවරලා මේ තත්ත්වය දිගටම තිබ්බොත් නැවත ගැබ් ගැනීමක් දරුවෙක් අවශ්‍ය නම් ඒ ගැබ් ගැනීමෙන්දී දියවැඩියා මවක් ගැබ් ගැනීම සාමාන්‍ය දියවැඩියා නොවන මවක් ගැබ් ගැනීමට වඩා වෛද්‍යමය පැත්තෙන් ටිකක් සංකූලතා මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා වැඩි සැලකිල්ලක් දක්වන්න ඉඩ තියෙනවා. ඒක නිසා පුරුෂයෙකුට වඩා කාන්තාවකට දියවැඩියා රෝගයේ වැළඳීම සාපේක්ෂ වශයෙන් ගත්තාම පෞද්ගලික ජීවිතයේ කටයුතු සඳහා හානිදායක වෙනවා. ඇයට මව් කිරිදීම, බබා හම්බවීම, ඊට පස්සේ නැවත බබෙක් ඕන මේ කාරණාවලදී පොඩි අපහසුතා මතුවෙනවා. අපි ඒ ටික එක පැත්තකින් මතුවෙනවා. ඊළඟට මේක අපි කාටත් පිරිමින්ට දැනෙන දෙයක්. තමන්ගේ ආදරණීය බිරිඳට දියවැඩියා රෝගය තියෙනවා නම් ඇයගේ එදිනෙදා ක්‍රියාකාරීත්වයන් සාමාන්‍යයෙන් අඩපණ වෙනවා. මේක ඇත්ත වශයෙන්ම පෞද්ගලිකව මට දියවැඩියා රෝගය හැදෙන එක මං කැමති නෝනට හැදෙන්නේ නැති වෙලා ඉන්නවා. මොකද සම්පූර්ණයෙන්ම පෞල් ජීවිතය තුළ ස්වාමියාට දැනෙන මේ తত্ত্বය බරපතල කරුණක් වෙනවා. ඊළඟ තමයි කාන්තාවකගේ මේ දියවැඩියා රෝගය නිසා ඒ අයට පිරිමියටත් මේක සිද්ධ වෙනවා sexual drive එක. ඒ කියන්නේ ලිංගිකත්වයේ සඳහා ඇති වෙන කැමැත්ත නොමැති වීම. ඒ නිසා මේක පෞල් ජීවිතයේ බරපතල ප්‍රශ්නයක්. පිරිමින්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක. ඒක නිසා පෞලේ ආරවුලක් නිර්මාණය වෙන්නටත් මේක යම් ආකාරයකින් සාධකයක් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ සමාජීය ප්‍රශ්න. එතකොට කාන්තාව එහෙම කැමති නැත්නම් පුරුෂයාට ලිංගික අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඔහු වෙනත් තැන් සොයන්න ඉඩ තියෙනවා. මේක පෞලේ ප්‍රශ්නයකට පරිවර්තනය වෙනවා. ඊළඟ කාරණාව තමයි කාන්තාවකට මේක ඇතිවීම නිසා දැන් මේ වැඩසටහනත් පියුම් විලක් නේ. එතකොට පියුම් විලක් කාන්තාවක් පියුමක් හා අපි සලකනවානේ. එතකොට කාන්තාවගේ අර මූලික කැමැති රූපලාවන්‍ය කියන ප්‍රශ්නය තියෙනවා. එතකොට දියවැඩියා රෝගය පාලනය නොකරවොත් හරියාකාරවම යවුනොත් මොකද වෙන්නේ? අර රූපේ වැහැරිලා යන්න ඉඩ තියෙනවා. ඒක කාන්තාවකට පිරිමියෙකුට වඩා බරපතල මානසික අසහනයකට ගෙන දෙන කාරණාවක් වෙනවා. ඒක නිසා සාපේක්ෂව කාන්තාවකට දියවැඩියා රෝගය වැළඳීම, ඒ කියන්නේ පුරුෂයෙකුට දියවැඩියා රෝගය වැළඳීමට වඩා මේ වෙනත් ගැටලු මතුවීමේ ඉඩ ප්‍රස්තාව නිර්මාණය වෙනවා.
ඒ නිසා තමයි මේ වෛද්‍යතුමාන්ගේ මේ කතා බහ බොහොම සුවිශේෂී වෙයි ඔබට මේ දියවැඩියා රෝගයෙන් මිදෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ජින්සමින් භාවිතා කරලා ඔබටත් පුළුවන්කමක් ලැබෙනවා. දියවැඩියාව තුරන් කරගන්න ඔබටත් පුළුවන් දායකත්වය ලබා දෙන සුපිරි බව තහවුරු කරගෙන දියවැඩියාව පරක් ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ජින්සමින් භාවිතා කරලා ඔබට පුළුවන් මේ වෙනස වටහා ගන්න. ජින්සමින් පිළිබඳ ඔබට තවත් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 077 34 171 කියන දුරකථන අංකයෙන් 077 34 171. ඒ වගේම තමයි Facebook සහ YouTube පිට ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා ජින්සමින් ශ්‍රී ලංකා කියන Facebook සහ YouTube පිට ඔස්සේ ජින්සමින් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. ජින්සමින් අපිට මිලදී ගන්න පුළුවන් සියලුම ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන් මෙගා වීකියා ජින්සමින් කියලාම තමයි අපිට ෆාමසි එකකින් ගන්නකොට ඉල්ලන්නට අවශ්‍ය වෙන්නේ. ඒ කාරණයක් මතක තියාගන්න. වෛද්‍යතුමනි දැන් කාන්තාව සහ දියවැඩියාව අතර තියෙන සම්බන්ධය බොහෝ පැහැදිලිව ඔබතුමා දැනුවත් කරා. අපි නැවතත් මතක් කරමු කාන්තාවකට දියවැඩියාව ඇති බව සහ ඇති වෙමින් පවතින බව දැනගන්න පුළුවන් වන විශේෂ ලක්ෂණයන් මොනවද කියලා අපි නැවත වතාවක් මතක් කරමු වෛද්‍යතුමනි. සමාධි මේක ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දියවැඩියා රෝගයේ ලක්ෂණ පහළ වෙන්න ඉඩ තියෙනවා. පහළ වෙනවා. මූලිකම ලක්ෂණ තමයි මම අර සඳහන් කරපු වතුර පිපාසය, නිතර පිපාසය දැනීම. ඊළඟට නිතර බඩගිනි ඇතිවීම සහ නිතර මූත්‍ර පිටවීම. ඒක නිසාමනේ අපි මේ කියන්නේ දිය බොන්නත් ඕන, දිය පිට කිරීමේ අවශ්‍යතාවයත් වැඩි වෙනවා. ඒක නිසා තමයි දිය වැඩියාව කියලා අපි මේ ඒක තමයි තේරුම නේද? ඒතර මේ දියවැඩියාව කියන රෝගය අපි සඳහන් කරන්නේ කාන්තාවකට ඇතිවීම පුරුෂයෙකුට වඩා පොඩ්ඩක් අපහසුතාව වැඩි කියලා. ඒතර මේකේ මේ මූලික ලක්ෂණ යත් සමගම තව ලක්ෂණ පහළ වෙනවා. මොකද ඈලි මෑලි දුබල බව. නිතර නිදිමත ඒම. සහ අත්පාවල හිරිගතිය. ඇස්වල පෙනීමේ දුර්වලතා ඇතිවීම. මෙන්න මේ මූලික ලක්ෂණ පහළ වෙලා තියෙනවා නම් සැක ජනිත කරගන්නම් පළමුව දියවැඩියා රෝගය යයි. ඊට පස්සේ රුධිර පරීක්ෂණ මගින් ඒක තහවුරු කරගන්න පුළුවන්. එතකොට කාන්තාවකගේ තව දෙයක් තමයි විශේෂයෙන් අපි ප්‍රායෝගිකව දකින දෙයක් තමයි දියවැඩියා රෝගය හැදිලා නොදැනුවත්වම තියෙන ප්‍රස්තාව වැඩි, ඉඩ ප්‍රස්තාව වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයේ සංඛ්‍යාත්මක වශයෙන් ගත්තාම දෙන්නෙකුට දියවැඩියා රෝගය තියෙනවා නම් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් Tamanට දියවැඩියා රෝගය තියෙනවා යයි අඳුනාගෙන නැහැ. අඳුනාගන්නේ යම්කිසි හේතුවක් නිසා. ඊළඟ ලක්ෂණය තමයි තුවාලයක් ශරීරයේ පර්යන්තය ඇති වුණොත් මේ තුවාලේ සුව නොවෙන්න ඉඩ තියෙනවා, සුව වෙන්න කල් ගත වෙනවා. එහෙනම් මේකත් එක ලක්ෂණයක් තමයි. ඊළඟට ලක්ෂණ ඕවා ගණන් ගන්න නැතුව හිටපුවාම හිතනවා එක්ක මේක වෙන මහන්සියලා වැඩ කරන නිසා හම් වෙනවාය, නින්දක් හරි නැති නිසා හම් වෙනවාය කියන ප්‍රශ්නේ නිසා මේ ගැන සැලකිල්ලක් නැහැ තාම මේ දියවැඩියා රෝගේ පාලනය කිරීම සඳහා තියෙන ගැටලුවක් එක. ඊළඟට මේ දියවැඩියා රෝගය ওই විදිහට පටන් ගත්තාම තව හරියාකාරව පාලනය සිදු නොවීම නිසා ඇස්වල පෙනීම එන්ට දුර්වල වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි ඔබ මුඛයේ යම්කිසි විදුරු මස් දීවීමේ අවදානමකට ගොදුරු වෙන්න පුළුවන්, දත්වල ශක්තිය නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර කිව්ව මූත්‍ර ආසාදන විශේෂයෙන් කාන්තාවන්ට මේ ආසාදන තත්ත්වයන් නිතර ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ පහළ වෙනවා නම් වහාම දියවැඩියා රෝගයේ සැක කරලා අවශ්‍ය පරීක්ෂණ කරලා තහවුරු කරගන්න යුතු වෙනවා. ක්‍රියාශීලී ජව සම්පන්න නිරෝගී දීප්‍යතක් වෙනුවෙන් තමයි ජින්සමින් ඔබට ශ්‍රී ලංකා වෙළඳපොළට මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම හඳුන්වා දෙන්නේ. ලෝපුරා මිලියන ගණනකගේ විශ්වාසය දිනුව නියම කොරියන් ෆෙනෙක්ස් ජින්සෙන් අඩංගු ශ්‍රී ලංකා වෙළඳපොළේ තියෙන ප්‍රථම සහ ප්‍රමුඛ නිෂ්පාදනයක් තමයි ජින්සමින් කියලා කියන්නේ. ජින්සමින් පිළිබඳ තවදුරටත් ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ 077 34 171 077 34 171 ජින්සමින් ශ්‍රී ලංකා කියන Facebook සහ YouTube පිටුවසෙත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා ජින්සමින් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න.
වෛද්‍යතුමනි දැන් දියවැඩියාව කාට වැළඳුමත් ගැටලු බොහොමයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතරින් කාන්තාවකට වැළඳුනහම අර ඔබතුමා සඳහන් කරා වගේ විවිධ සමාජීය ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ කටයුතු අඩාල වෙනවා නේද? කුටුම්බ ජීවිතයට දැඩි ලෙස ඒක තමයි. අපි කතා කරමු මොනවද මේ සමාජීය ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙන මේ තුලින් ඇති වෙන අර ඔබතුමා සඳහන් කරා නිවැරදිව පෞල් ආරවුල් ඇති වෙන්න පුළුවන් නේද? අපි තවදුරටත් ඒක පැහැදිලි කරමු වෛද්‍යතුමනි කොහොමද අපිට මේ ඇත්තටම කාන්තාවකට දියවැඩියා රෝගය හැඳින්වුවාම කොහොමද අපිට මේ තේ දැනෙන්නේ කියන එක ඔබතුමාට එන රෝගීන්ගෙන් ඔබතුමා දන්නවත් ඇති විශේෂයෙන් මේ ප්‍රතිචාරත් එක්ක අපි කතා කරමු මේ ගැන. ඔව් දැන් සාමාන්‍ය ජීවිතයේදී දියවැඩියා රෝගය කාන්තාවන්ට හෝ වේවා පිරිමින්ට හෝ වේවා බොහෝ විට වැළඳුණු කෙනාට මේ පිළිබඳව මට දියවැඩියාව දෝ යයි එහෙම හිතෙන්නේ නැතුව මේක නිහඬව තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ නිහඬතාවය තමයි බරපතල සංකූලතා ගණනාවකට මුල පුරන්නේ. බොහෝ විට දියවැඩියා රෝගය හඳුනාගන්නේ යම්කිසි වෙනත් රෝගයකට ආබාධයකට හෝ වෙනත් අපහසුතාවයකට වෛද්‍යවරයෙක් කරා ගියාට පස්සේ ඒ වෛද්‍යවරයා විසින් තමයි සොයාගනු ලබන්නේ. ඉතින් ඒක නිසා ඒ වෙනකොට යම් ආකාරයක මේ දියවැඩියා රෝගයෙන් දීර්ඝ කාලයක් පෙළී ඉන්න ඉඩකඩ වැඩි. එහෙම තිබ්බ අවස්ථා මතුවෙනවා. ඊළඟට කාන්තාවන්ගේ දැන් මේක පෞද්ගලිකව මම දන්න දෙයක් තමයි කාන්තාවන්ට දියවැඩියා රෝගේ වැළඳිච්චාම පුරුෂයාට ඇතිවෙනා වූ මේ ඒ කුටුම්බ ජීවිතයේ ඇතිවෙනා වූ බරපතල තත්ත්ව නිර්මාණය වෙනවා. මේක අපිට අත්දැකීමෙන් තේරෙනවා. මොකද කාන්තාවට දියවැඩියා රෝගේ වැළඳීම නිසා කුටුම්බ ජීවිතයේ යම් පෞල් ජීවිතය ඇතුලේ යම් ප්‍රශ්න මතුවෙනවා. එකක් තමයි ළමයින්ට අම්මා කෙනෙකුගේ ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඊටම වැදගත් වෙනවා. එතකොට දියවැඩියා අම්මා කෙනෙක් ඉන්නවා නම් ඇය මේ දියවැඩියාව නිසා දියවැඩියාව නොමැති කාන්තාවකගේ ක්‍රියාශීලීත්වය බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා යම් ආකාරයක දැන් උදාහරණයක් ඇටියට අපි මෙහෙම කියමු. සමාධිය ඔබට දියවැඩියා රෝගය තියෙනවා නම් අර ඈලි මෑලි දුබල ගතිය මහන්සි ගතිය නිදිමත ගතිය තියෙනවා. එතකොට මොකද කරන්නේ? මේක නිසා නිදා ගන්නට හිතෙනවා. වැඩක් පලක් අලසකම නේද? අලසකම මතුවෙනවා. එතකොට මේ අලසකම දැන් පිරිමියෙක් ගෙදරට එනකොට ඒ අලසී භූත කාන්තාවක් දැකීම. ඒක පිරිමියාට ලොකු අවුලක් වෙනවා. දියවැඩියාව තියෙන්න ඕනේ ඒක අපි කොහොමද කැමති නැති දෙයක් නේද? තිබ්බත් නැතත් අපි අකමැතිනේ. ඉතින් ඒ මූඩ් වෙනස් වීම තියෙනවා. ඒක නිසා මේ කුටුම්බ ජීවිතේට මම හැම වෙලෙම කියන්නේ සමාධි පිරිමියෙකුට දියවැඩියා රෝගය හැදෙනට වඩා ගෙදර තමන්ගේ ස්වාමි දියණියට තමන්ගේ භාර්යාවට මවට කාන්තාවට අක්කට හෝ සහෝදරයෙකුට මේක හැදිලා තියෙනවා කියන එක ඒක පිරිමියෙකුට හැදෙනට වඩා ටිකක් හරි අපහසුතා ගොඩ නැගෙනවා. ඉතින් මේකම මේ පෞල් ජීවිතය තුළ වෙනදා තිබ්බ සතුට නැති කිරීම. ඊට පස්සේ ආතතිය හැදෙනවා. දැන් සාමාන්‍ය කාන්තාවකට දැන් මෙහෙමත් තියෙනවානේ. කාන්තාව ඒ තරම්ම කැප වෙන කෙනෙක් නේ. දැන් පිරිමියෙකුට දියවැඩියා රෝගය හැදිච්චාම කාන්තාව මොකද කරන්නේ? දියවැඩියා රෝගයට දෙන උපදෙස් සියල්ලම ආහාර පාන සියල්ලම ගෙදර හදනවා ස්වාමි පුරුෂයා වෙනුවෙන්. හැබැයි කාන්තාවකට හැදිච්චාම ස්වාමි පුරුෂයාට හොඳට කණ්ඩ දෙන්න ඕනේ කියලා ඒක මගහරිනවා. ඉතින් ඒක නිසා තවත් ඒකත් හරි අපහසුතාවයක් පවුල් ජීවිතේ. කැපවීමක් කරනවන්නේ. දැන් අර අපි ගීතයක් තියෙනවනේ මේ අලුත් ගීතයක් තියෙනවා මම ඒක අහුවා. ඔබ මැරෙන්න එපා මම ඉස්සරලා මැරෙන්නේ කියන ඒ අර්ථය ඒ ගීතේ ඒකයි. ඒකට ඇත්ත වශයෙන්ම ඒ තරම් එහෙම මැරෙන්න එපා කියන්නේ ඇයි කාන්තාව ඔබ මට ඉස්සරලා මැරෙන්න එපා. ඔබ ජීවත් විය යුතුයි. ඒ කියන්නේ කාන්තාවකගෙන් ඒ කුටුම්බ ජීවිතයට සමාජයට සෑහෙන වටිනාකමක් තියෙනවා. ඉතින් දියවැඩියා රෝගියෙකුට මේක වුණාම
කාන්තාවක් දියවැඩිය රෝගී ඒ වටිනාකම් සියල්ලම බිඳ වැටෙනවා. ඒක නිසා මගේ ප්‍රාර්ථනාව නම් තියෙන අනේ කාන්තාවන්ට දියවැඩිය රෝගය හැදෙන්න එපා. වෛද්‍යතුමානි ඒකේ තියෙන මේ ඵල විපාක දන්නවනේ නේද? හොඳටම සහ මේ ලැබෙන ගැටලුත් එක්ක රෝගීන්ගෙන් ලැබෙන ගැටලුත් එක්ක හොඳටම දන්නවා දියවැඩියාව කියන්නේ කොතරම්ම කරදරකාරී රෝගයක්ද කියන එක. ඒ නිසා තමයි සුපිරි බව තහවුරු කරගෙන දියවැඩියාව පරද්දන්න ක්‍රියාශීලී ජව සම්පන්න නිරෝගී දියපැත්තක් වෙනුවෙන් ජීන්සමින් ඔබට හඳුන්වා දෙන්නේ. වෛද්‍යතුමනි දැන් මේ ගැන කතා කරනකොට මේ බරපතල ආර්ථික සමාජික ගැටලුවෙන් කාන්තා පරපුර බේරා ගැනීම තමයි විශාල මෙහෙවරක් බවට ඔබතුමා සඳහන් කරන වගේ පත් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒකට තියෙන හොඳම දේ තමයි ජින්සමින්. අපි මේ ජින්සමින් පිළිබඳ විද්‍යාත්මකව යම් පැහැදිලි කිරීමක් කරමු. දැන් දියවැඩිය රෝගියෙකු පිළිපැදිය යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සංඛ්‍යාත්මක අගය පිළිබඳව නිතර අවබෝධයෙන් ඉන්න. මොකද්ද මේ සංඛ්‍යාත්මක අවබෝධය? රුධිරයේ තියෙන සීනි මට්ටම් ප්‍රමාණය පිළිබඳව හොඳ සැලකිලිමත් වීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේට් කරලා කොච්චරක් තියෙනවද කියලා දැනුවත්භාවය තියෙන්න ඕන. ඒත් එක්කම තමයි කොලෙස්ටරෝල්. දියවැඩියාව සමග කොලෙස්ටරෝල් වැඩිවීම අපි නිතර දකිනවා. ඒ කියන්නේ දියවැඩිය රෝගීන්ට කොලෙස්ටරෝල් බෙහෙතුත් දෙනවා. කොලෙස්ටරෝල් වැඩි නොවෙන්න කියලා. ඒක නිසා ඒ සංඛ්‍යාත්මක අගයන් පිළිබඳව දැනුවත් වෙන්න ඕන. ඊළඟට තමයි ව්‍යායාම කියන එක. එතකොට අපි නිතර කතා කරන මේ සම්බන්ධයෙන් සුවායු ව්‍යායාම ඉතාම වැදගත් වෙනවා. ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, පඩි පෙළවල් වල ඉහළ පහළ ගමන් කිරීම යනාදී. ඊළඟට සතියකට දෙපාරක් තුන් පාරක්වත් මේ hard exercise එක කියන්නේ resistant exercise කරන්න ඕන. ඊළඟට තමයි ඖෂධ තුන්වෙනි ගණේලා සැලකෙන්නේ. ඖෂධ නිසි පමණ නිසි වේලාවට නිසි මාත්‍රාවෙන් වෛද්‍යවරු කියනකම් ඒක ගන්න ඕන. දැන් ඔබ අපි ප්‍රස්තුත කාරණයට આવොත් ජින්සමින් සම්බන්ධයෙන් කතා කරොත් ජින්සමින් වල අඩංගු කරලා තියෙන්නේ ජින්සෙන් කියන මා හැඟි සාකසාරය. මේකේ රෙඩ් ෆෙනෙක්ස් ජින්සෙන් කියන මේ වර්ගය තමයි දියවැඩියා රෝගයේ පාලනය කිරීම සඳහා හොඳින් දායකත්වය සපයන බවට පරීක්ෂණ දත්ත පෙන්වලා දීලා තියෙනවා. ඒකට ජින්සමින් වල අඩංගු කරලා තියෙන්නේ රෙඩ් ෆෙනෙක්ස් ජින්සෙන්. ඒකට මේ ෆෙනෙක්ස් ජින්සෙන් වලින් කාරණා කීපයක් සිද්ධ වෙනවා දියවැඩියා රෝගයේ පාලනය කිරීම සඳහා. එකක් තමයි අපි ගන්නා වූ ආහාරයෙන් දිරවලා ග්ලූකෝස් හැටියට උරා ගැනීම පාලනය කරනවා. දෙවෙනි එක තමයි මේ ඇතුළට ගිය රුධිරයට ගිය ග්ලූකෝස් ඉන්සුලින් මගින් තමයි පටකවලට ගෙනියන්නේ. එතකොට මෙන්න මේ ඉන්සුලින් පටකවලට දක්වන ප්‍රතිරෝධය නිසා තමයි දියවැඩියාව එක ටයිප් 2 ඇති වෙන්නේ. ඒ ප්‍රතිරෝධය අවම කිරීම හරහා දියවැඩියාව පාලනය කරනවා. ඊළඟට තමයි පටකවලට ගිය ග්ලූකෝස් ඉක්මනටම පරිභෝජනය කිරීමට සහයෝගයක් දෙනවා මේ ජින්සමින් වල අඩංගු කරන රෙඩ් ෆෙනෙක්ස් ජින්සෙන්. ඒක නිසා ඉක්මනට පටක ඉල්ලනවා ග්ලූකෝස්. පටක ග්ලූකෝස් ඉල්ලන්නේ රුධිරය හරහාන යන්න ඕන. ඒ නිසා ඉක්මනට රුධිරයෙන් පටකවලට යනවා. මේ යාන්ත්‍රණ තුන මූලික කරගෙන තමයි රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කිරීමට දායකත්වය සපයන්නේ ජින්සමින් වල අඩංගු කරලා තියෙන ජින්සෙන් වගේ. ජින්සමින් පිළිබඳ ඔබට මේ විදිහට තවත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වෛද්‍යතුමන් එකතු කරා. ඉතින් අද දවසේදී මේ කතා කරපු සියලු කරුණු කාරණාවල වගකීම නියම කොරියන් ෆෙනෙක්ස් ජින්සෙන් අඩංගු ජින්සමින් පිළිබඳව තමයි අපි ඔබ දැනුවත් කරේ. ඔබටත් පුළුවන් ලෝපුරා මිලියන ගණනකගේ විශ්වාසය දිනෝ නියම කොරියන් ෆෙනෙක්ස් ජින්සෙන් අඩංගු ශ්‍රී ලංකා වෙළඳපොළේ තියෙන ප්‍රථම සහ ප්‍රමුඛ නිෂ්පාදනීය ජින්සමින් භාවිතා කරලා ක්‍රියාශීලී ජව සම්පන්න නිරෝගී දියවැඩක් ඔබටත් ලබා ගන්න හැකියාව ලැබෙනවා. තවත් ජින්සමින් පිළිබඳව ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් 077 34 100 71 කියන දුරකථන අංකයෙන් 077 34 100 71 කියන දුරකථන අංකයෙන්. ඒ වගේම තමයි ජින්සමින් ශ්‍රී ලංකා කියන Facebook සහ YouTube පිටුවස්සේ ඔබට බලංකමක් ලැබෙනවා. තවත් වැඩිදුර තොරතුරු ජින්සමින් පිළිබඳව දැනගන්න. අද දවසේදී ජින්සමින් පිළිබඳව ඔබට කතා බහ කරන්න විශේෂයෙන්ම එතුමාගේ තියෙන අත්දැකීමත් එක්ක ඔබ බොහොම පැහැදිලිව ඔබට මේ දැනුම ලබා දෙන්න අපත් සමගින් එකතු වුණේ ආචාර්ය වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක අපි ජින්සමින් පිළිබඳව කතා බහ කරන්න එකතු වෙමු. ආයිබෝන් ඔබට. ආයිබෝන් සමාධි. මේ කතා බහත් එක්ක අද දවසේදී පෙම්වන්නට ලැබෙන කාල වේලාවත් අවසන් වෙනවා. අපි හෙටත් උදෑසන 8 වෙනකොට ඔබේ නිවහනට එනවා අඟහරුවාදා පියම් වෙල තුලින්. එහෙමනම් ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම නිරෝගීමත් සුබ ජයග්‍රාහී දවසක් වේවා කියලා. හෙට උදෑසන 8ට අපි නැවතත් ඔබ මොන ගහනවා. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.